නූතන විද්‍යාව අභිබවා යන බුදුහිමි දර්ශනය. Lord Buddha's vision beyond modern science. මිනිස් ලොව අවුරුදු 80ක් ගත කළ බුදුහිමියන්ගේ දර්ශනීය පරම සත්‍ය කුමක්ද යන්න විද්‍යාත්මක ඇසින් බැලීම මෙම පරිශ්‍රණයේ මූලික අරමුණ වී ඇත. පාදක කරගත් මූලාශ්‍ර වනුයේ ත්‍රිපිටකය හා පූජාවලියයි. පාදක කරගත් විද්‍යාත්මක ශේෂ්ත්‍ර වනුයේ ජීව විද්‍යාව, භූගර්භ විද්‍යාව, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව හා වාස්තු විද්‍යාවයි. දේව ආරාධනාව. තුසිත දෙව්ලොව සන්තුසිත නමින් වැඩ වාසය කළ අපමහ බෝසතාණෝ වෙත දෙවිවරුන් පැමිණ දේව ආරාධනාව මෙසේ කරන ලදී. දැන් ඔබට මිනිස් ලෝකයට ගොස් නැවත උපත ලබා ඊට පසු බුද්ධත්වයට පැමිණ සියලු ලෝක සත්‍යය සංසාර දුකින් මුදවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගය අවබෝධ කරගෙන ඒ සොයාගත් ක්‍රියාවලිය පළමුව අපහට නැවත දෙව්ලොවට පැමිණ පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටියහ. බෝසතාණෝ එදින සර්වඥතා ඥානය ඔම්නිෂන් උපයෝගී කරගෙන පෘථිවිය නිරීක්ෂණය කරන්නට විය. එසේ බැලීමේදී මේ තමයි නිවැරදිම වේලාව දෙව්ලොවින් චුත වීමට යන්න පැහැදිලිව දක්නා ලදී. සංසාර භව චක්‍රය හා පූර්ව නිවාසානුස්මෘතිය එන විදියයි යන විදියයි පසුගිය ආත්ම ගණනාවක උපත සහ විපත ගණනය කළ නොහැකි ප්‍රමාණයක ඉපිද මෙරි අඛණ්ඩ චක්‍රයක විශ්වයේ පුරා අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ සැරිසරූ බව පූර්ව නිවාසානුස්මෘති ඥානය තුලින් ප්‍රත්‍යක්ෂ කර ගන්නා ලදී. පංචමහා විලෝකනය. බෝධිසත්වයන් තුසිත දෙව්ලොව සිට මිනිස් ලොව නැත්නම් පෘථිවිය දෙස සුවිශේෂී ආධ්‍යාත්මික බල ශක්තියක් වන සර්වඥතා ඥානය යොදා ගනිමින් පංචමහා විලෝකනය කර පෘථිවිය නිරීක්ෂණය කළ බව සඳහන් වේ. පාලි භාෂාවෙන් පංචමහා විලෝකනය ලෙස හඳුන්වනුයේ පස්මහා බැලුම්ය. කාලය ලෙස ක්‍රිස්තු පූර්ව 624 වෙසක් පුර පොහෝ දින උපත සිදු කිරීම කටයුතු කිරීමයි. 2. දීපය ආසියා මහද්වීපයේ ඉන්දියාවේ හිමාලය කඳු ප්‍රාන්තයේ අසල නගරයක විය යුතු බවට උපකල්පනය කිරීම. 3. දේශය උත්තර ප්‍රදේශයේ කපිලවස්තු පුරවරයේ ලුම්බිනිය තෝරාගත්තේය. කුලය එවකට පිළිගත් ඉහළම කුලය වන ශාක්‍ය කුලය තෝරාගත්තේය. මව ලෙස ආත්ම ගණනාවක් සිටි මහා මායා දේවියත් පියා ලෙස ශුද්ධෝදන රජතුමා විය යුතු බවට තීරණය කළේ. මිනිස් ලෝක ගත කිරීමට අවුරුදු 80ක සැලසුමක් පිළිල කර ගැනීම. මිනිස් ලෝකයේ අවුරුදු 80ක් ජීවිත කාලයක් ගත කිරීමට අදාළ සැලැස්මක් පිළිල කරගෙන ඒ අනුව උපතේ සිට පිරිනිවන් පෑම දක්වා කාලසටහනක් පිළිල කරගෙන තිබුණේ. එමෙන්ම දිනක කළ යුතු වැඩකට සටද සැලසුමකට අනුව කාලයේ කොටස් 5කට බෙදාගෙන තිබුණා. ත්‍රිපිටකයේ දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ දැක සංවේග ඉපදවිය යුතු තැන් 4ක් පිළිබඳව සඳහන් කර ඇත. 1. ලුම්බිනිය, 2. බෝධිමණ්ඩලය, 3. මිගදාය, 4. මල්ල සල්ලුවන. අවම වශයෙන් මෙම ස්ථාන 4ට ගොස් ස්පර්ශ කර නමස්කාර කිරීමද ජීවිතයේ සුවිශේෂී කරුණක් බවද එහි පෙන්වා ඇත. ඉන්දියාවේ පුරාණ සිතියමේ මේ ප්‍රදේශ 4 හඳුනා ගැනීම. මෙම සිතියමේ ඔබට අද පවතින නේපාලය යන රට එහි නොමැති බව පෙනේ. අද ලුම්බිනියේ කොටසක් කපිලවස්තුපුරයටත් නේපාලයටත් අයත් වී ඇත. දේශ සීමා ප්‍රශ්නයක් නිසා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ කාලයේදී 1768 නේපාල යනුවෙන් රාජාණ්ඩුවක් බිහි වී ඇත. බෝධිසත්වයන් නිරීක්ෂණය කළ ස්ථාන 4 හඳුනා ගැනීම. මෙම සිතියමෙන් ලුම්බිනිය, කුෂිනගර්, සාරනාත් හා බුද්ධගයා රතු අකුරින් සටහන් වී ඇත. විද්‍යාත්මක උපකරණ භාවිත කර අද අපිට මෙම ස්ථාන 4 නිරීක්ෂණය කර බෝසතාණන් එදා මෙම ස්ථාන තෝරාගත්තේ මක්නිසාද යන්න සොයා බැලිය හැකිය. මෙහිදී විද්‍යාත්මක උපකරණ රාශියක් මේ සඳහා යොදා ගැනීමට සිදු වී ඇති බව ඔබට පෙනේ. තුසිත දෙව්ලොව සිට එදා බුදුහිමියන් මෙහි පෙන්වා ඇති මැග්නටික් ඩෙක්ලිනෝ
meters, GPS තාක්ෂණය, කම්පියුටර්, චුම්බක ශේෂ්ත්‍ර, මයින උපකරණ, මාලිමා යන්ත්‍ර, දුරේක්ෂ කිසිවක් නොතිබුණු කාලයක මේ අපූර්ව ප්‍රදේශ හතර තෝරා ගැනීමට හේතුව මෙතෙන් සිට බලමු. උපත ලුම්බිනිය. GPS තාක්ෂණය ඔස්සේ පොළවේ අක්ෂාංශ දේශාංශ පිහිටීම, ඒ වගේම මැග්නිටෝමීටර් හරහා චුම්බක ක්ෂේත්‍රවල අගයන්, ඩෙක්ලිනෝමීටර් හරහා පොළවේ ආනතිය, ඒ වගේම චුම්බක ක්ෂේත්‍රවල අගයන් ලබා ගැනීමට හැකියාවක් අද ඇත. විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව බැලීමේදී වැදගත්ම සුවිශේෂී ලක්ෂණය වනුයේ උපත ලැබූ ලුම්බිනියේ පොළවේ ආනතිය magnetic declination අංශක ධන බිඳුවයි. කලා 39ක් වීමය. අංශක බිඳුව යනු ශූන්‍ය අගයකි. බුද්ධත්වයට පත්වීම බුද්ධ ගයාව. මෙම සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේද පොළවේ ආනතිය magnetic declination ධන අංශක බිඳුවයි කලා 11ක් වී ඇත. බිඳුව යනු ශූන්‍ය අගයකි. පළමු ධර්ම දේශනාව පැවැත් වූ සාරනාථයේ ඉසිපතන විගදාය. මෙම සංඛ්‍යා දත්තයන් පරීක්ෂා කිරීමේදීද පොළවේ සාරනාථ ප්‍රදේශයේ මැග්නිටෝමීටර් අගය අංශක ධන බිඳුවයි කලා 25ක් වී ඇත. බිඳුව යනු ශූන්‍ය අගයකි. පරිනිර්වාණය කුෂිනගරය. මෙම සංඛ්‍යා දත්තයන් පරීක්ෂා කිරීමේදී පෙනෙන්නට තිබෙන සුවිශේෂී තත්ත්වය වනුයේ පිරිනිවන් පෑමට තෝරාගත් කුෂිනගරයේද අංශක ධන බිඳුවයි කලා 31ක් වීමය. බිඳුව යනු ශූන්‍ය අගයකි. බෝධිසත්වයන් අංශක බිඳුව තෝරාගත්තේ කුමකටද? බෝධිසත්වයන් ධන බිඳුවේ අගයකට නැත්නම් දැක සංවේගී විය යුතු ස්ථාන හතරට යොදාගත් ආකාරය මෙතන සිට අපි පරීක්ෂා කර බලමු. Zero plan of බෝධිසත්ව. චුම්බක ක්ෂේත්‍ර රේඛාවන්. මෙම සිටීමේදී බෝසතාණන් වහන්සේ ඉන්දියාව හරහා දිවෙන අංශක බිඳුවේ රේඛාව ආශ්‍රිත ප්‍රදේශ හතරකට මුල් තැනක් දී ඇති බව පෙනේ. මෙම රේඛාව රටවල් ගණනාවක් හරහා දිවෙන බව ඔබට පෙනෙනු ඇත. චුම්බක ක්ෂේත්‍රයේ රේඛාවන්ගේ හැසිරීම රටාව. පොළවේ භ්‍රමණය rotation වීමේ සංසිද්ධිය හේතු කොටගෙන මෙම රේඛාවන්ගේ චලනය වීම මෙසේ සිදුවන බව කිව යුතුය. මැග්නිටෝමීටරය මගින් ලෝකයේ චුම්බක ක්ෂේත්‍ර අගයන් මැනීම. මෙම පින්තූරයට අනුව බෝසතාණෝ තෝරාගත් ප්‍රදේශයේ චුම්බක ශක්තියේ අගයන් කහපාට කොටසින් ඔබට දැක්ගත හැකිය. මෙම ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය නැනෝ ටෙස්ලා 40000 50000 අතර බව ඔබට පෙනෙනු ඇත. ලෝකයේ චුම්බක ක්ෂේත්‍ර ශක්තිය අගයන්. අංශක බිඳුවේ රේඛාව ලෝකයේ හරහා යන ස්ථාන 8ක් ඔබට මෙයින් හඳුනාගත හැකිය. මෙහිදී එංගලන්තය, ඇමරිකාව, ඉන්දුනීසියාව වැනි රටවල්ද මේ අතර ඇති බව ඔබට පෙනෙනු ඇත. මේ කිසිම රටක බුද්ධත්වයේ ලැබීමට සුදුසු නැති බව එදා බෝසතාණෝ හොඳින් දැන සිටි බව මෙයින් පෙනේ. ලෝකයේ විස්මයජනක අපූර්ව බිඳු රටාව. අංශක බිඳුව වන සමකයේ හරි මැදින් කැපී යන ග්‍රීනිච් අංශක බිඳුවේ රේඛාව පහතට යන විට අප්‍රිකාවට යටින් ඇති ස්ථානයක සියලුම අගයන් අංශක බිඳුව ගෙන ඇති බව පෙනේ. චුම්බක ක්ෂේත්‍ර දත්ත ලබා ගැනීමේදී ලෙහෙසියෙන් හසු නොවන මෙම තත්ත්වය ඇත්තටම ආශ්චර්යමත් දෙයක් නොවන්නේදයි මට සිතුනි. සමහර විට ලෝකයේ දුර්වලම ස්ථානය මේ වීමට ඉඩ ඇත. ත්‍රිපිටකය පරීක්ෂා කරන විට එහි සඳහන්ව ඇති ශූන්‍යතා න්‍යාය මෙම ස්ථාන හතර අතර මනා බැඳීමක් ඇති බව පෙනේ. මේ පෙන්වා ඇති සිටීමේ මෙම සියලුම ප්‍රදේශ ධන බිඳුවට අයත් බව පැහැදිලි වේ. බුදු හිමියන් මෙම සංවේගජනක ස්ථාන හතර දැක බලා ගන්නා ලෙස දක්වනුයේ මෙම අති උතුම් ශුද්ධ භූමිය වෙනත් කිසිම රටක නොමැති බැවින්ය. මෙහි සුවිශේෂත්වය වනුයේ ශූන්‍යතාවයේ නැමැති සියලු බැමි කඩා දැමීමට හැකි වෙනත් ස්ථානයක් ලොව නොමැති නිසාය. මේ සඳහන් සියලු දෙය ත්‍රිපිටකයේ ශූන්‍යතා ධර්මය හා ලෝකේ ශූන්‍ය වේ යන කොටස් වලින් පැහැදිලි වනු ඇත. ශූන්‍යතා ධර්මය.
තස්මාතිය භික්කවේ ඒවං සික්කිතප් ඒත සුත්තං තථාගතා භාසිතා ගාම්භීරා ගාම්භීරත්ත ලෝකුත්තරා ශුඤ්ඤත්තං පටිසංයුත්තං තේසු පඤ්ඤමත්මානේසු සුස්සිතාම සෝතං ඕදහිස්සාම අඤ්ඤං තිත්තං උපට්ඨාපේ සාමතේච ධම්මේ උක්ඛවේතබ්බං පරියාපූනි තබ්බං මඤ්ඤති සාමාති. මෙම පාළි ගාථාවේ සිංහල අර්ථය මෙසේය. ඒ නිසා ශාසනයේ මෙසේ හික්මිය යුතුය. බුදුරදුන් විසින් දේශිත ධර්මය ගැඹුරුය. අර්ථ ඇති ලෝකෝත්තර අර්ථය දැක්වෙන ශූන්‍යතා ධර්මය පැවසෙන යම් සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද ඔවුන් දේශනා කරන කල්හි අසනු කැමැත්තෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධ පිණිස සිත එළවන්නෙමු. ඒ දහම උගත යුතුය. පරීක්ෂා කළ යුතුයයි සිතන්නෙමු. සංයුක්ත නිකායේ 2 ඕපමප්ප සංයුක්ත ආනි සූත්‍රය. ලෝකේ ශූන්‍ය වේ. ශූන්‍යතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨං ඌහච්ච ඒවං මච්චුතරෝ සියා ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජා නපස්සති. ඒ සිංහලාර්ථය මෙසේය. මෝගරාජය සෑම කල්හිම සී බුද්ධියෙන් ආත්ම දෘෂ්ටිය මගේ යන බන්ධනය දුරුකොට ලෝකේ ශූන්‍ය හිස් වශයෙන් බලව එවිට මාරයාට ජයගත හැකි දෙයක් නොමැත. මරණය දික්මවා යන්නේය. කුද්දක නිකාය සුත්ත නිපාතය මෝගරාජ සූත්‍රය. ත්‍රිපිටකයේ ශූන්‍යතාවය පැහැදිලි කිරීම. බුදු හිමියන් වඩුවට නැවත වරක් මට ගයක් සෑදීමට අවශ්‍ය නැහැ. මම එහි වහලය රඳා පවතින කැණි මඩලම විනාශ කරන බව සඳහන් කර ඇත. ලෞකික ජීවිතයේ සියලුම ඇලීම් බැඳීම් අතහැර දැමීම එයින් අදහස් කර ඇත. ශූන්‍ය හා ශූන්‍යතාවය යනු දෙකක් බව පෙන්වීමට සෙන් දර්ශනයේ පෙන්වන කෝප්පේ කඩා දැමීම පිළිබඳ පැහැදිලි කිරීම ඉතා සරලව දක්වා ඇත. උපත හා විපත යන චක්‍රය කැඩීමට ලේසි නොවන්නේ අපි එය හරිහැටි අවබෝධ කරගෙන නොමැති නිසාය. නිදසුනක් ලෙස පෙන්වා ඇත්තේ හිස් කෝප්පයක් තිබෙනවා. එයට තේ වතුර දමනවා. එය පිරෙනවා. කෝප්පේ හිස් වෙනවා. නැවත තේ පුරවනවා. මේ වගේ දිගින් දිගට යෑමේදී බැඳීම් සහ ඇලීම් දිගටම පවතින අතර එය නැති කිරීමට නම් ශූන්‍යතා යන ධර්මය ඒ ස්වභාවය අවබෝධ කරගත යුතුය. nature of ශූන්‍යතා. කෝපය හිස් වෙනවා. නැවත පිරෙනවා. මේ ආකාරයට සසර පවතින තුරු මේ දිගටම ඇදී යෑමද සිදුවේ. ශූන්‍යතාවය අවබෝධ කරගත් විට කෝප්පේ කඩා දැමීම සිදුවෙනු ඇත. එයින් පෙන්වන්නේ නැවත නැවත පිරවීමට හැකියාවක් නොමැති බවය. ඉපදීම හා මරණය යන චක්‍රය මෙයින් නතරව ඇත. බුද්ධ දර්ශනයේ මූලික පදනම වනුයේ මධ්‍යම ප්‍රතිපදාවය. ත්‍රිපිටකයේ සඳහන් පරිදි ශූන්‍ය සහ ශූන්‍යතාවය පිළිබඳ ගැඹුරට පරීක්ෂා කරන විට එහි ගැබ්ව ඇති විද්‍යාත්මක පැතිකඩ කුමක්ද යන්න හඳුනාගෙන බෞද්ධ දර්ශනයට එය සම්බන්ධ වන ආකාරයද අපට බැලිය හැකිය. බුදු හිමියන් ශූන්‍ය නැත්තම් ශීරෝ අගයට මෙතරම් ඇලුම් කළේ කුමකටද? මෙහි ඔබ දකින පින්තූරයේ බිඳුවේ අගය දෙපසට බැලුව විට වම් පැත්තට ඍණ අගයක් විහිදෙන අතර දකුණු පැත්තට ධන අගයක් විහිදී යන බව පෙන්ව ඇත. පොළවේ සත්‍ය උතුර හා චුම්බක ක්ෂේත්‍රයේ ක්‍රාන්තික ඇලය මෙයට පාදක කරගෙන ඇත. මෙහිදී බිඳුව යන මධ්‍යස්ථ නැත්නම් නොබැඳී අගයක් නියුට්‍රල් පොසිෂන් වන අතර එය බුදු හිමියන් මධ්‍යම ප්‍රතිපදාවට හොඳම අගය ලෙස හා හොඳම ස්ථානීය ලෙස සලකා ඇති බව පෙනේ. බිඳුවෙන් දකුණු පැත්ත තෝරාගත්තේ සත්‍ය උතුරෙන් ක්‍රාන්තියගේ ධන බිඳුව පවතින නැගෙනහිර පැත්තේ. is positive යනුවෙන් සඳහන් ඇත්තේ එයයි. මා මෙම පෙළගස්වා ඇති විද්‍යාත්මක කරුණු එකින් එක කපා කොටා හොඳට විශ්ලේෂණය කර ඈතට සිතන්න. එවිට සත්‍ය ඔබටම වැටහෙවි. ත්‍රිපිටකයේ බුදුවරුන් ලොවට පහළ වීමේදී තවත් විශේෂී කරුණු 8ක් සම්පූර්ණ යුතු බවටද
එම පරිසරයේ භූමිකම්පා සිදුවිය හැකි පරිසරයක් විය යුතු බවට හෙළිකර ඇත්තේ අංගුත්තර නිකායේ භූමිචාල සූත්‍රයේය. ජම්බුද්වීපයේ භූමිකම්පා සිදුවන කලාප සිටියම. මෙම සිටියමේ භූමිකම්පා ඇතිවන අවදානම් කලාප 4ක් හඳුනාගෙන ඇති අතර වැඩිම අවදානමක් ඇත්තේ අද නේපාලය නමින් හඳුන්වන රට ආශ්‍රිත බව පැහැදිලිව පෙනේ. මෙම සිටියමේ ලංකාව පෙන්වා ඇති අතර ඉන්දියාවට සාපේක්ෂව මේ පීඨ තිබෙන ආකාරයට අවදානම් අඩු කලාපයක බව දැනෙනු ඇත. ලංකාවේ භූමිකම්පා ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පළවෙනි භූමිකම්පාව සිදු වී ඇති බවට ලිඛිත තොරතුරක් පෘතුගාලයේ සමුවනුවේ ක්‍රිස්තු වර්ෂ 1615 අප්‍රේල් 14 වෙනි දින කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක සිදු වූ බවටය. එම ලිඛිත වාර්තාව 1616 පෘතුගාලයේ ලිස්බන් නුවර කුඩා පත්‍රිකාවක මුද්‍රණය වී තිබීම පැහැදිලි සාක්ෂියක් ලෙස මෙහිදී පෙන්වා දිය හැකිය. මෙම කරුණක් ත්‍රිපිටකයේ බුදුවරයන් ඉපදීමේදී භූමිකම්පාවල් 8 ආකාරයකට සිදුවිය හැකි බවට පැහැදිලිව අංගුත්තර නිකායේ භූමිචාල සූත්‍රයේ දක්වා ඇත. බුදු හිමියන් ඉපදුණු ක්‍රිස්තු පූර්ව 624 හා ක්‍රිස්තු වර්ෂ 1615 හා සසඳා බලන විට ඉන්දියාවේ භූමිකම්පාවන් රාශියක් මීට පෙර වකවානු වල සිදු වී ඇති බවට වාර්තා රාශියක් ඇත. කොපමණ මිත්‍යා මත වැපුරුවත් ඉතිහාසයේ සත්‍ය සිදුවීම් කිසිවිටක යට ගැසිය නොහැකි බව මෙයින් පෙනු ඇත. පිරිනිවන් පෑම සමග බැඳී ඇති විද්‍යාත්මක සත්‍යය. මෙහිදී භෞතික විද්‍යාව, භූගර්භ විද්‍යාව හා වාස්තු විද්‍යාව යන ශේෂ්ත්‍ර තුනක් එකට බැඳී ඇති බව මෙම සංසිද්ධිය පරීක්ෂා කරන විට පෙනේ. මිනිසාගේ හිස උතුර ලෙසත් දෙපය දකුණ ලෙසත් චුම්බක ශේෂ්ත්‍රයට බැඳී ඇති බව පළමුවෙන් කිය යුතුය. බුදු හිමියන් ආනන්ද හිමියන්ට සයනය උත්තරට පිළියට කිරීමට පැවසුවේ විශේෂ හේතුවකටය. මහා පරිනිබ්බාන සූත්‍රයේ 16 වෙනි ගාථාව. ඉංගමෙත්වන ආනන්ද අන්තරේණේ යමක සාල්නං උත්තර සීස කම්මඤ්ඤකං පඤ්ඤප්පේහි කිලින් කොස්මී ආනන්ද නිපජ්ජාමිති. මෙහි තේරුම ගැන බැලීමේදී බුදුරජාණන් වහන්සේ චුම්බක ශේෂය පිළිබඳ හසල දැනුමක් තිබුණ බව පෙනෙන්නේ හිස උතුරට යොමු වන ලෙස සයනය සකස් කිරීමට පැවසීමෙන්ය. පෘථුවියේ චුම්බක ශේෂයේ උතුරු දිශාවට පිහිටා ඇත්තේ භූගෝලීය දකුණක්. එවිට බුදුහිමියන් උතුරු පැත්තට හිස යොමු කළ විට සිදුවනුයේ චුම්බක ශක්තියේ උතුරු දකුණු අක්ෂ දෙක එකට ආකර්ෂණය වීමට ඉතාමත් පහසු වීමත්ය. ඒ අනුව බුදුහිමියන්ට අවශ්‍ය වූයේ තම භෞතික සිරුරින් ප්‍රාණය ඉතා පහසුවෙන් විශ්වයට මුදා හැරීමට අවශ්‍ය පරිසරයේ ගොඩනගා ගැනීමටය. මෙම ක්‍රියාවලිය බෞද්ධ ග්‍රන්ථවල සඳහන් කර ඇත්තේ ස්කන්ධ පරිනිර්වාණය ලෙසය. අදද ඉන්දියාවේ ලෙඩවී මරණීය තත්ත්වයට ආසන්න වූ විට උතුරට හිස යොමු වන ලෙස සයනය පිළියෙල කර දීම සිරිතකි. එහි ඇති විද්‍යාත්මක පදනම වනුයේ ඉතා ඉක්මනට ප්‍රාණය අත්හැරීමට පහසුවක් වීම ඇත්තේ උතුරු දිශාවෙන් වීමය. මෙම ක්‍රියාවලිය වාස්තු විද්‍යාවේදී බෙහෙවින් කතා කරන මාතෘකාවකි. අපි උතුරට හිස යොමු වන ලෙස නිදියන්න එපා කියනුවේ මේ කියන විද්‍යාත්මක සංසිද්ධිය නිසායි. මෙතෙක් සිදු වූ මහා පරිනිර්වාණය. ගෞතම බුදුන්ගේ පරිනිර්වාණය අදියර 3කදී සිදුවන බව ධර්ම ග්‍රන්ථවල සඳහන්ව ඇත. එම අදියර 3 වෙනුවේ ක්ලේශ, ස්කන්ධ හා ධාතු පරිනිර්වාණය ලෙසය. මේ වන විට ඉතිරිව ඇත්තේ ධාතු පරිනිර්වාණය සිදු කිරීමටය. ධාතු පරිනිර්වාණය පිළිබඳ පූජාවලිය ග්‍රන්ථයේ 730 පිටේ ඉතා වැදගත් කරුණු රැසක් සඳහන් කර ඇත. පූජාවලිය රචිත මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ හෙළදිව නැත්නම් ලංකාවේ සියලුම පූජනීය ස්ථානවල තිබෙන සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ලම අනුරාධපුරයේ රුවන්වැලි සෑයටත් එහි තැන්පත්ව ඇති සියලුම ධාතුන්ද සමග ඊළඟට මණිනාග නැත්නම් නාගදීපයට වැඩම කර එතනින් දඹදිව බෝධි මණ්ඩලයට වඩින බවත් පැහැදිලිව දක්වා ඇත. මෙහිදී ඔබට ඇතිවන ප්‍රශ්නය වනුයේ ලංකාවේ ගෞතම බුදුහිමියන් උපත ලබා සිටියා නම් කුමන හේතුවකට දඹදිවට සර්වඥ ධාතුන් වැඩම කරවන්නේ කියන එක. මෙම ප්‍රශ්නය ඔබට විසඳා ගන්න ඉතාම ලෙහෙසි.
ත්‍රිපිටකය සහ පූජාවලිය යන ධර්ම ග්‍රන්ථ දෙක පරිශීලනය කිරීමෙන්. අටවිසි බුදුවරු ගෞතම බුදුහිමි ඇතුළු බුදුවරුන් 28 දෙනෙක්ම උපත සිදු කර ඇත්තේ මෙම බෝධි මණ්ඩලයේ ආශ්‍රිතව බව මෙම ග්‍රන්ථවල සඳහන්ව ඇත. එමෙන්ම දැනට තවතිසා දෙව්ලොව මතු බුදු වීමට පෙරම් පුරන නාථ දෙවියන් මෛත්‍ර බුදුන් ලෙස උත්පත්තිය ලබන බවත් කුලය ලෙස තෝරාගෙන ඇත්තේ ඒකට ප්‍රබලම කුලය වන බ්‍රාහ්මණ කුලයත් බෝධි මණ්ඩලය ලෙස පෙර බුදුවරුන් තෝරාගත් බුද්ධගයා මුල් කරගෙන ඇති බෝධි මණ්ඩලයත් ආධාර කරගන්නා ශාකය ලෙස නාගසත් කල්තියාම තෝරාගෙන ඇති බව බෞද්ධ ග්‍රන්ථවල විස්තර වලින් පෙන්වා ඇත. මේ අනුව අනාගතයේදී බුද්ධත්වයේ සිදුවන්නේ ජම්බුද්දීපයේම බව තහවුරු වී ඇත. සියලු කරුණු සියුම් ලෙස පරීක්ෂා කර බලන විට අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයේදීම සියලුම බුදුවරු පහළ වනුයේ ඉන්දියාවේ මිස වෙනත් කිසි රටක නොවන බව නම් ඉතා පැහැදිලිය. බුදුහිමියන්ගේ දර්ශනය ශූන්‍යතාවය මුල් කරගෙන තිබූ අතර නැවත උපත හා විපත සිදුවීම ශූන්‍ය කිරීමට නම් දඹදිව බෝධි මණ්ඩලයේ වඩාත් සුසු බව දැන සිටියා මෙන්ම එහිදී බෞද්ධ දර්ශනය පවත්වාගෙන යාම හා රැඳී සිටීමට නම් චුම්බක ශේෂ්ත්‍රයේ යම් කිසි ක්‍රාන්ති අගයක සිටිය යුතු බවද සර්වඥතා ඥානය තුලින් දැන සිටිය බව විද්‍යාත්මකව අපට තහවුරු කිරීමට හැකිවන්නේ ලංකාව ඒ සඳහා තෝරා ගැනීම තුලින් බව පෙන්වා දිය හැකිය. බුදුහිමියන් ලංකාවට තෙවරක් වැඩම කරනුයේ මේ නිසාම බවද කිව යුතුය. ලංකාවේ චුම්බක ශේෂ්ත්‍ර ක්‍රාන්ති අගය ඍණ දෙකක තිබීමද ප්‍රබල අගයක් බව දැන සිටි නිසා අවසාන ධාතු පරිනිර්වාණය අනුරාධපුර පුදබිමින් ආරම්භ වී ඊට පසු මණිනාග දිවයිනට නැත්නම් නාගදීපයටත් ඉන්පසු දඹදිව බෝධි මණ්ඩලයට සියලුම ධාතුන් වහන්සේලා වැඩම විය යුතු බවට අදිෂ්ඨාන කර මහා පරිනිර්වාණය කිරීම පසුවට කල් තබන ලද බවද පෙන්වා දිය යුතුව ඇත. පර්යේෂණයේ නිගමනය. මෙම විද්‍යාත්මක පර්යේෂණය නම් කර ඇත්තේ නූතන විද්‍යාව අභිබවා යන බුදුහිමි දර්ශනය ලෙසය. මෑතකදී ලියවී ඇති සමහර බෞද්ධ පොත්පත් පරිශීලනය කරන විට සාවද්‍ය මෙන්ම මිත්‍යා මත දෙකතු කර ඇති බවද කිය යුතුය. මා මෙම පර්යේෂණයෙන් ඔබට පෙන්වා ඇත්තේ විද්‍යාව තුළින් අවිද්‍යාව සමාජයෙන් දුරු කිරීමට මඟ පෙන්වා දීමය. බුදුහිමියන්ගේ දර්ශන සඳහන් ඇත්තේ ත්‍රිපිටකයේය. බුදුහිමියන් සර්වඥතා ඥානය උපයෝගී කරගෙන බුද්ධ දර්ශනය පැහැදිලි කළේ විද්‍යාත්මක පසුබිමක් තුල සිටය. අද නූතනයේ නිර්මාණය කර ඇති විද්‍යාත්මක උපකරණ මෙවලම් තාක්ෂණයේ භාවිතා කර එම දර්ශනයට පදනම සකස් කරගෙන තිබූ ආකාරය පරීක්ෂා කිරීමේදී වසර 2565කට පෙර සියලුම නූතනයේ පවතින විද්‍යාවන් අභිබවා ගොස් බුදුහිමියන් තම දර්ශනය ලොවට පැහැදිලි කර ඇති ආකාරය සිතාගත නොහැකි ආශ්චර්යමත් කරුණක් බවද කිව යුතුය. බුදුහිමියන්ගේ අවසාන ප්‍රාර්ථනය වන අවුරුදු 5000 කාලයක් බුද්ධ දර්ශනය ලොව පුරා පැවතිය යුතුය යන්න ආරක්ෂා කර දීම සියලු බෞද්ධයන්ගේ යුතුයකම බව මෙහිදී පැවසිය යුතුය. දැනට මේ වනතෙක් අවුරුදු 2565ක් ගෙවි ඇති බවද ඉදිරියට වසර 2435ක් පවතින බවත් එය නිමා වනුයේ ක්‍රිස්තු වර්ෂ 4456 වෙසක් පොහෝ දින බවද පෙන්වා දිය යුතුය. බෞද්ධ දර්ශනය රැක ගැනීම ඔබ සතු යුතුකමක් බව අවසාන වශයෙන් මෙහිදී කිව යුතුය. ඔබ සැමට තෙරුවන් සරණයි.